වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 6 වෙනිදා අලුයම 4 තෙක් දීර්ඝ කෙරේ. රැකියා සඳහා පැමිණීමට අවසර. ඒ නතන් ලබා නොගත් අයට දෙවන මාත්‍රාව දෙන ඕනෑම ස්ථානයකදී පළමු මාත්‍රාවද ලබා ගැනීමේ පහසුකම්. සීනි මිල පාලනයට රජය මැදිහත් වෙයි. චීනය හා ශ්‍රී ලංකාව අතර පාර්ලිමේන්තු සබඳතා ශක්තිමත් කිරීමට චීනයේ සහාය. උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කෙරේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වයංක්‍රීය දත්තගබඩාවේ ලිපිගොනුවලට කිසිදු හානියක් සිදුව නැතැයි එහි සභාපතිවරයා කියයි. කොතලාවල පනත් කෙටුම්පතට එරෙහිව උද්ඝෝෂණය කළ වෘත්තීය සමිති 3ක නායකයන්ට කොරෝනා. ඇෆ්ගනිස්තානයේ ලක්ෂයකට වැඩි පිරිසක් දැන් ඉවත් කරගෙන අවසන්. පැරාලිම්පික් ක්‍රීඩාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 2 දෙනෙකු තවත් ඉදිරියට. නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 6 වෙනිදා අලුයම 4 තෙක් දීර්ඝ කළ බව සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවති ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබිය. නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නේ ජනතාවගේ සංචරණ සීමා කර ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසීල ගුණවර්ධන මහතා කියයි. වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට හැකේ ජනතාව ඒකරාශී නොවීම මගින් පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙන්වා දෙයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්ම සෞඛ්‍ය පුරුදුවලට ජනතාව අනුගත වීම 100%ක්ම දක්නට නොලැබෙන බවද ඔහු සඳහන් කරයි. නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට අවසර හිමිවන බවයි. නිරෝධායන ඇඳිරි නීතිය 20 වන සිකුරාදා රාත්‍රී 10ට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවන ලැබූ නිරෝධායන ඇඳිරි නීතිය එළඹෙන 30 වන සඳුදා උදෑසන 4ට ඉවත් කිරීමට නියමිතව තිබුණත් අද පැවති කොයිත් කාර්යසාධක බලකා රැස්වීමේදී අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම නිරෝධායන ඇඳිරි නීතිය එළඹෙන සැප්තැම්බර් මාස 6 වන සඳුදා උදෑසන 4 දක්වා දීර්ඝ කිරීමට උපදෙස් ලබා දුණු ලැබුවා. මේ අනුව මෙම කාල සීමාවේදී දැනට පවත්වාගෙන යන ක්‍රමවේදයටම අනුව අත්‍යවශ්‍ය සේවාවන්, අපනයන ශේෂ්ත්‍ර, කෘෂිකාර්ම ඇතුළු අනිකුත් සේවාවන් දැනට පවත්වන ආකාරයටම පවත්වාගෙන යාමටත් ඒ සඳහා රැකියාවන් සඳහා යෑමට නියමිත අයවරුන් සඳහා රැකියාවන් වලට යාමටත් අවසර ලබා දීලා තිබෙනවා. එන්නත් කරන වැඩපිළිවෙලේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේදී දීර්ඝ ලෙස සමාලෝචනය කෙරුණි. මෙතෙක් එන්නත ලැබී නැති වයස අවුරුදු 30ට වැඩි යම් අයෙකු හෝ ප්‍රදේශයක් වේ නම් ඒ බව දන්වා අවශ්‍ය එන්නත් ඉල්ලුම් කළ යුතුය. යම් කරුණක් හේතුවෙන් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වූ අයෙක් වේ නම් දෙවන මාත්‍රාව ලබා දෙන ස්ථානයකදී එය ලබාගත හැකිය. වයස 60ට වැඩි හෝ බෝනවන රෝගයකින් පෙළෙන පුද්ගලයන්ට වෛරසය ආසාදනය වූහොත් හැකි ඉක්මනින් රෝහල්ගත කළ යුතුය. එසේ රෝහල්ගත වන පුද්ගලයන් නිසි වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු ඉක්මනින් රෝහල්වලින් පිටවී යන බව වාර්තා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කීවේය. කොවිඩ් ආසාදිතයෙක් නොවන හා නිවසේ කිසිවෙකු නිරෝධායනයට ලක් නොවන පුද්ගලයෙකු මිය ගියහොත් දේහය පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදු කිරීමට ගෙන ඇති තීරණය එලෙසම ක්‍රියාත්මක වේ. නිරෝධායන ඇඳිරි නීති කාලයේදී දෛනික රැකියාවල නිරත හා අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් විශේෂ අවධානයෙන් ක්‍රියා කළ යුතුයයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. එන්නත ලබා ගැනීමට ජනතාව උනන්දු කරවීමට ප්‍රාදේශීය දේශපාලඥයන් ක්‍රියා කළ යුතුයයි අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය. ජාතික ආර්ථිකයේද කළමනාකරණය කරගනිමින් වසංගතය පාලනය කර ගැනීමේ අවශ්‍යතාව ඇමති බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය. වසංගතයෙන් ආරක්ෂා වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරමින් නිසි මාධ්‍ය මෙහෙවරක් ඉටු කිරීමට
සියලු රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය කැපවී සිටින බව ඇමති ඩලස් අලහපෙරුම මහතා සඳහන් කළේය. කොරෝනා වැළඳුණු අය දින 5කදී සුව කරන බවට ප්‍රචාර සිදු කරමින් අසරණ රෝගීන් මුලාකොට මුදල් ගසා කන ආයතන පිළිබඳව පොලිසියට තොරතුරු ලැබී තිබේ. දින 5කදී කිසිදු කොවිඩ් රෝගියෙකු සම්පූර්ණයෙන් සුව කළ නොහැකිය. සම්පූර්ණ සුවය ලැබීමට නම් අවම දින 14ක් අවශ්‍ය වේ. ඇතැම් අයට සම්පූර්ණයෙන් සිය ශරීරය යථා තත්ත්වයට පත්වීමට මාස 2-3 වැනි කාලයක් ගත විය හැකියයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. දින 5න් සුව කරන බවට ප්‍රචාරය කරන ආයතන රුපියල් ලක්ෂයේ සිට 1,50,000ක් දක්වා මුදලක් අය කරන බවට තොරතුරු ලැබී ඇත. මේ පිළිබඳව පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. කොරෝනා වෛරසය ශරීරයට ඇතුළු වූ පසු හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කෙරේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ ව්‍යාධිවේදී ශ්‍රියානි නානායකාර මහත්මිය සඳහන් කළේ අනෙකුත් වෛරස් ඇති කරන නියුමෝනියා තත්වයට වඩා කොරෝනා මගින් ඇති කරන නියුමෝනියා තත්වය දරුණු බවයි. එමගින් ශරීරයේ රුධිර වාහිනී වලට බලපෑමක් ඇති කරන බව ඇය පෙන්වා දෙයි. අපි කිව්වා ඔක්සිජන් ලංග්ස් වලින් බ්ලඩ් වෙසල්ස් වලට යනවා කිසි ප්‍රශ්නයක් නැතුව නෝමල් ලං එක. නමුත් දැන් මම කිව්වා මේ ලං එකයි බ්ලඩ් වෙසල් එකයි අතර ඉන්ෆ්ලමේටරි රියැක්ෂන් එකක් වෙනවා. ඒක නිසා මෙතන මේ පොඩි ગેප් එකක් එනවා. එතකොට ඔක්සිජන් අයක හරහා යන්න බැරි වෙනවා. එතකොට ඔක්සිජන් සැචුරේෂන් එක 100% තියෙනවනේ ඒක අඩු වෙනවා ටික ටික. මුලදී මේ අවස්ථාවේදී 95 ඒ වගේ තියෙනවා. ඊට පස්සේ මේක තව රියැක්ෂන් එක වැඩි වෙනකොට මේ සෙල්ස් මැරිලා ඇතුළට ඇවිල්ලා මේ වෙනවා. එතකොට එකම ලොකු ඔක්සිජන් රික්වයර්මන්ට් එකක් ඕන ඔක්සිජන් සැචුරේෂන් එක අඩු වෙනවා. කියන්නේ ඒ අවස්ථාවට යනකොට අර මුල රිකවර් වෙන්න තියෙන නෝමලි රිකවර් වෙන්න තියෙන chance එක පස්සේ ඩැමේජ් වෙච්ච සෙල්ස් එකතු වෙලා පොඩි පටලයක් හදන එකට අපි කියනවා හයලයින් මෙම්බ්‍රේන් කියලා. එතකොට තව ඔක්සිජන් රික්වයර්මන්ට් එක වෙනවා. ඉතින් මේ විදියට දිගට මේ අවස්ථාවලදී ඔක්සිජන් දෙන්න වෙනවා. ඔක්සිජන් සැචුරේෂන් එක බල ඔක්සිජන් එන්න මේ ඝනකම වැඩි වෙනකොට ඔක්සිජන් දෙන්න ඕන ප්‍රමාණය සහ ඔක්සිජන් ලොකු ප්‍රෙෂර් එකකින් තල්ලු කරන්න ඕන කමක් ඇති වෙනවා. ඒක නිසා තමයි එන්න ඔක්සිජන් රික්වයර්මන්ට් වෙන්නේ. ඒ වගේම මේ ප්‍රොසෙස් එක හීල් වෙනවා. ඒ කියන්නේ හොඳ අතට හැරෙනවා. දුම්බීම මත්පැන් පානය සහ නිදන්ගත රෝග ඇති අයට ස්වසන අපහසුතා ඉතා ඉහළ මට්ටමක පවතින බව ඇය කියා සිටී. සමහර අයගේ තියෙනවා කොච්චර ඔක්සිජන් දුන්නත් එන්නන් දුන්නත් මේක හරියන්නේ නැහැ. ඒ කියන්නේ සමහර අයගේ රියැක්ෂන් එක ගොඩාක් වැඩි ඒත් එක්කම අපි ඉංග්‍රීසි කියන ෆයිබ්‍රෝසිස් කියලා කියන්නේ එතන ලොකු ඝනකම් පටලයක් ඝනකමක් වෙනවා. එතෙන්දී හරි අමාරුයි අත් වශයෙන් මේ අවස්ථාවේදී කොච්චර ඔක්සිජන් දුන්නත් අරක මේ වෙන්නේ. නමුත් ඒ අය රිකවර් වෙනවා. ඒ අය සමහර වෙලාවට රිකවර් නොවි ගියොත් පස්සේ ඒ කියන්නේ ගොඩාක් කාලයක් ඔක්සිජන් සති 3ක් විතර වගේ ඔක්සිජන් වල ඉන්න වෙලා පස්සේ පොඩි ශ්වසන ආබාධතා ඇති වෙන්න පුළුවන්. දැන් අපි මේ කොරෝනා වෛරස් එක ඕක තමයි නියුමෝනියා එක කොරෝනා වෛරස් එක නිසා. නමුත් ඒත් එක්කම ඒවට ඩැමේජ් වීම තුල මේවයි මියුකස් වැඩි වීම තුල අනිත් බැක්ටීරියා වලිනුත් නියුමෝනියා එන්න පුළුවන්. එතකොට අපි ඒකට කියන සෙකන්ඩරි බැක්ටීරියල් නියුමෝනියා කියලා. ඒ කියන්නේ එතෙන්දී බැක්ටීරියා ආසාදනයක් වෙලා නියුමෝනියා තත්ත්වයට ඒකත් එන්න පුළුවන්. මේ ගොඩාක් ලෙඩුන්ගේ ඒ තත්ත්වෙත් දකින්න. එතකොට ලංග්ස් වල ඔක්සිජන් බ්ලඩ් වලට දෙන්න බෑ. ඔක්සිජන් සැචුරේෂන් අඩු වෙනවා. සීනි මිල පාලනයට රජය මැදිහත් වේ. ඒ අනුව ලංකා සීනි සමාගම සීනි කිලෝවක් රුපියල් 125කට ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ජානක වකුමුර මහතා පවසයි. සතුස අලෙවිසල් මගින් එම සීනි මිලදී ගත හැකිය. පැල්වත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කෙරුණු සීනි ටොන් 7,50,000ක් දැන් සතුසට ලබා දී තිබේ. විවෘත වෙළඳපොලේ සීනි කිලෝවක මිල රුපියල් 200 ඉක්මවා ඇත. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වයංක්‍රීය දත්තගබඩාවේ පැවති ලිපිගොනු ලක්ෂ 11කට කිසිදු හානියක් සිදුව නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසික විජේවර්ධන මහතා පවසයි. කිසිදු පිටස්තර පුද්ගලයෙකුට එම දත්ත ලැබී නොමැති බව දත්ත සකස් කළ එෆික් ලංකා ටෙක්නොලොජි ආයතනය සහතික වී තිබේ. ඉකුත් 22 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකාරිය සිදු කළ පැමිණිල්ලකට අනුව ලබාගත් අධිකරණ නියෝග ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක ඒකකයේ එක්ව ව්‍යවහාරික විගණනයක් සිදු කරනු ලබන බවද
විජේවර්ධන මහතා ප්‍රකාශ කරයි. උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කෙරේ. ලබන සැප්තැම්බර් 15 වෙනිදා තෙක් එම කාලය දීර්ඝ කර ඇතැයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා කියයි. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතු කොටගෙන මෙම තීරණය ගෙන ඇත. කොතලාවල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධය දැක්වීම සඳහා පැවති උද්ඝෝෂණයකදී අත්අඩංගුවට ගත් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමේ සභාපති අමිල සංදීප් සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ නියෝජිත චමීර කොස්වත්තහට කොරෝනා ආසාදනය වී ඇත. එම තිදෙනා මේ වන විට බදුල්ල නිරෝධායන මධ්‍යස්ථානයේ සිටිති. චීනය හා ශ්‍රී ලංකාව අතර පාර්ලිමේන්තු සමඳතා ශක්තිමත් කිරීමට චීනයේ සහාය පළ වෙයි. චීන තානාපති විජේන් හෝන් මහතා ඊයේ කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා හමු අවස්ථාවේදී මේ බව සඳහන් කර තිබේ. දෙරට අතර ආර්ථික හා මුල්‍ය සහයෝගීතාව තවත් වර්ධනය කිරීමටද චීන තානාපතිවරයා කැමැත්ත ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය පාලනය කිරීමටද චීනයේ සහාය අඛණ්ඩව ලබා දෙන බව චීන තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. විනිශ්චයකරුවන් සඳහා අධිකරණ සේවා කොමිසම් සභාව මගින් සම්මන්ත්‍රණයක් පැවැත් වූ බවට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයන්ත වීරසිංහ මහතා පවසයි. එම සම්මන්ත්‍රණය පවත්වා ඇත්තේ ශ්‍රී ලංකා විනිසුරුවරුන්ගේ ආයතනයයි. විනිසුරුවරුන් පුහුණු කිරීම යාවත්කාලින කිරීම සහ පාඨමාලා පිළිබඳ දැනුවත් කිරීම එම ආයතනය මගින් සිදු කරනු ලැබේ. ඉන් අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් නොවේ. කොළඹ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව කීවේය. යහපාලන රජයේ සමයේ යෝෂිත රාජපක්ෂ මහතාට ඇප ලබා දීමට ක්‍රියා කළ විනිසුරුවරයාට උසස් වීම නොදී විශ්‍රාම යාමට ඉඩ සැලසූ බව වීරසිංහ මහතා සිහිපත් කළේය. එහිදී අනුර කුමාර දිසානායක මහතා නිහඬව බලා සිටි බව වීරසිංහ මහතා පෙන්වා. අන්තර්ජාලය හරහා ඩිජිටල් එන්නත් සහතිකය නිකුත් කිරීම ආරම්භ කර පළමු පැය 24දී අයදුම්පත් දහසකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇතැයි වාර්තා වේ. මෙම සහතිකයේ UR විද්‍යුත් කොටසේ ගබඩා කර ඇති තොරතුරු ලෝකයේ ඕනෑම ස්ථානයකදී පරීක්ෂා කර තහවුරු කරගත හැක. විදේශගත වන පුද්ගලයන්ට පමණක් මෙම සහතිකය නිකුත් කෙරේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සඳහා යෙදුම් කළ හැක. සතියකට පෙර ඔහුගේ හෝ ඇයගේ විද්‍යුත් ලිපිනයට සහතිකය යොමු කෙරේ. මේ ළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා විවෘතව තැබේ. තොග වෙළඳාම සඳහා පමණක් එලෙස ආර්ථික මධ්‍යස්ථානය විවෘතව තබන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි. මේ අතර ආර්ථික මධ්‍යස්ථානවලට පැමිණෙන සියලු දෙනා සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමට නිරන්තර අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. COVID-19 රෝගීන් නිසා රෝහල්වල ඉඩ සීමිත වීම හේතුවෙන් වෙනත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ අසීරුතා මතුව තිබේ. එවන් පසුබිමක් දරුවන් අනතුරුවලට ලක් වූහොත් ප්‍රතිකාර ලබා දීමට දුෂ්කරතා ඇති විය හැකිය. ඒ හේතුවෙන් දරුවන්ට අනතුරු නොවීමට වග බලා ගැනීමට දෙමව්පියන්ගේ ඉහළ අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. විදෙස් පුවත්. ඇෆ්ගනිස්තානයේ අවධානමට ලක් වූ නිවත් කර ගැනීමේ අවසන් අධීරයේ මෙහෙයුම් දැන් ක්‍රියාත්මකයි.
ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ලබන 31 වෙනිදා තෙක්ම එම කටයුතු සිදු කිරීමට සූදානමින් සිටී. ඊයේ 12500ක් ඉවත් කර ගැනුණේ. අගෝස්තු 14 වෙනිදා සිට එසේ ඉවත් කරගත් සංඛ්‍යාව 1,50,000ක් බව දවල මන්දිරය සඳහන් කරයි. ස්පාඤ්ඤය සහ ජර්මනිය ඉවත් කර ගැනීමේ කටයුතු නිමා කර තිබේ. කාබුල් ගුවන් තොටුපළ ආසන්නයේ සිදු වූ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 110ක් දක්වා ඉහළ ගොස් ඇත. මුදා ගැනීමේ කටයුතු අවසන් දින කිහිපේ ISIS ප්‍රහාර එළවීම පිළිබඳව ඇමරිකාව දැඩි අප්‍රසාදය පළ කරයි. ISIS සටන්කාමීන්ට අවශ්‍ය සෑම අවස්ථාවකදීම ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකාව සූදානම් බව පෙන්ටගනය කියා සිටී. තලේවාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීම ඉන්දුනීසියාවට අහිතකර ලෙස බලපානු ඇතැයි එරට පුවත් වාර්තා පෙන්වා දෙයි. ඉන්දුනීසියාවේ අන්තවාදී අදහස් දරන සටන්කාමින් තලේවානුවන් ඇෆ්ගනිස්තානයේ බලය ඇල්ලීම මහත් උද්දාමයෙන් සමරන බව වාර්තා වෙයි. ඇතැම් ඉන්දුනීසියානු සටන්කාමින් ඇෆ්ගනිස්තානයට යාමට අපේක්ෂාවෙන් සිටින බවද විදෙස් පුවත් වාර්තා පෙන්වා දෙයි. නවසීලන්තයේ අගුළු දැමීමේ කාලය දීර්ඝ කෙරේ. COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් වර්ධනය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ. එරටින් නව කොවිඩ් ආසාදිතයන් 70 දෙනෙකු ඉකුත් පැය කිහිපය තුළ හමු වී ඇත. නවසීලන්ත අගමැතිනි ජසින්තා ආඩෙන් ප්‍රකාශ කරන්නේ කොවිඩ් වසංගතය පාලනයට රජය හැකි උපරිම ක්‍රියාමාර්ග ගතත් එය මොහොතකින් හෝ ගිලිහි යාමට ඉඩ නොදීමට සියලු දෙනා වග බලාගත යුතු බවයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. බලපිටිය මැතිවරණ කොට්ටාශයේ පානීය ජලය නොමැති තවත් පිරිසකට ජල පහසුකම් සැපේ. ඒ අනුව පවුල් 127කට නල ජල පද්ධති මගින් ජලය ලබා දීමට නියමිතයි. වැය කරන මුදල රුපියල් ලක්ෂ 42කි. බලපිටිය මැතිවරණ කොට්ටාශයේ පළාත් මාර්ග 12ක් රුපියල් ලක්ෂ 1400ක වියදමින් කාපට අතුරා සංවර්ධනය කිරීමටද නියමිතයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ වාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරෙවලා තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. සත්‍ය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩාවලියේදී අද දුනු විදීමේ තරඟ සවුවකට සහභාගී වූ සම්පත් බණ්ඩාර 23 වන ස්ථානයට පත්වෙයි. ලබාගත් ලකුණු සංඛ්‍යාව 589කි. අවසන් වටේට පිවිසීම සඳහා ඔහු යලිත් ලබන 3 වෙනිදා අද 10 වෙනි ස්ථානයට පත් ඉන්දිය ක්‍රීඩකයා සමග තරඟ වැදීමට නියමිතයි. ඒ අතරම පිරිමි ඒකල රෝදපුටු ටෙනිස් ඉසව්වට තරඟ වැදුණු රංජන් ධර්මසේන කැටල්ඩෝ ඇලෙක්සැන්ඩර් හමුවේ වට 2-0ක් ලෙස පරාජයට පත්විය. මහේෂ් ජයකොඩි සහභාගී වූ ඔරුපැදිමේ ඉසව්වෙන් ඔහුට හිමි වූයේ 6 වන ස්ථානයයි. ඔහුට අවසන් වටේට පිවිසීමට හිමිවන දෙවන අවස්ථාව සඳහා හෙට සහභාගී වීමට නියමිතයි. පදක්කම් 29ක් ලබා ගනිමින් චීනයේ පැරාලිම්පික් තරඟාවලියේ ප්‍රථම ස්ථානයේ පසුවෙයි. බ්‍රිතාන්‍ය දෙවන ස්ථානයේ සහ ඕස්ට්‍රේලියාව තෙවන ස්ථානයේ පසුවෙයි. මෙතෙක් නිලවරණ පැවැත්වීමට නොහැකි වූ ක්‍රීඩා සංගම් කිහිපයක නිලවරණ ඉදිරියේදී පැවැත්වෙන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය මහතා කියයි. ක්‍රීඩා සංගම් 7ක නිලවරණ පැවැත්වීමට නියමිතව තිබේ. හෙට පැවැත්වීමට නියමිතව තිබූ දැල්පන්දු නිලවරණය කොවිඩ් තත්ත්වයේ හේතුවෙන් කල් දමා ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනෙන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනෙන සියල් සපිරි ඇප් එක NSB Pay. දකුණු පළාතේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීමට නව වැඩසටහනක් ආරම්භයි. එහි ප්‍රථම අධීරයට වැය කරන මුදල රුපියල් ලක්ෂ 84කි. වගා ශේෂ්ඨ හඳුන්වා දීම, ටැංකි ලබා දීම, ණය ආධාර ලබා දීම යන ආදිය මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනෙන සියල් සපිරි ඇප් එක NSB Pay මුදල් හුමාරු බිල්පත් ගෙවීම ක්‍රේලෝඩ් ක්‍රෙඩිට් කාඩ් ගෙවීම ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න කොන්දේසි සහිතයි ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න කාබනික පොහොර නිෂ්පාදනය ජාතික මට්ටමේ වැඩපිළිවෙල ඉලක්ක කරගනිමින් අම්පාර දිස්ත්‍රික්කයේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවේ. මේ සඳහා ගොවීන් පිරිසක් තෝරාගෙන ඔවුන්ට දීමනාවක් ලබා දෙන බව අම්පාර දිස්ත්‍රික් ලේකම් DNL බණ්ඩාරනායක මහතාගේයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහයද මීට ලබා ගැනේ. දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම සේවා වසමකම කාබනික පොහොර නිෂ්පාදනය ඉදිරියේදී සිදු කරන බව බණ්ඩාරනායක මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගම. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. දිවයිනේ නිර්ත දෙක කොටසේ වැසි සහිත කාලගුණ තත්වය ඉදිරි දින කිහිපෙත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකිය. මධ්‍යම කඳුකරේ බටහිර බැවුමේ උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40-50 අතර තද සුළං ඇතිවීමට ඉඩකඩ ඇත. ගිගුරුම් සහිත වැසි තද සුළං හා අගුණ මගින් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට අවධානය යොමු කරන්නයි දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 6 වෙනිදා අලුයම 4 තෙක් දීර්ඝ කෙරේ. රැකියා සඳහා පැමිණීමට අවසර. එන්නත් ලබා නොගත් අයට දෙවන මාත්‍රාව දෙන ඕනෑම ස්ථානයකදී පළමු මාත්‍රාවද ලබා ගැනීමේ පහසුකම්. සීනි මිල පාලනයට රජය මැදිහත් වෙයි. චීනය සහ ශ්‍රී ලංකාව අතර පාර්ලිමේන්තු සම්බන්ධතා ශක්තිමත් කිරීමට චීනයේ සහාය. උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග ආයුධම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කෙරේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වයංක්‍රීය දත්තගබඩාවේ ලිපිගොනු වලට කිසිදු හානියක් සිදුව නැතැයි එහි සභාපතිවරයා කියයි. කොතලාවල පනත් කෙටුම්පතට එරෙහිව උද්ඝෝෂණය කළ වෘත්තීය සමිති 3ක නායකයන්ට කොරෝනා. ඇෆ්ගනිස්තානයේ ලක්ෂයකට වැඩි පිරිසක් දැන් ඉවත් කරගෙන අවසන්. පැරාලිම්පික් ක්‍රීඩාවලට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකු තවත් ඉදිරියට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.